උතුම් වූ බුදුන් දැකීම යනු ධර්මය නුවණින් දැකීමයි. නිවරදිව ශ්‍රවණය කරමින් අවබෝධයෙන් ධාරණය කොට ජීවිතාලෝකයේ පිණිස ධර්මයේ පිහිටා මනාකොට හැසිරෙන්නා නිසි ලෙස බුදුන් දකින්නේමය. මේ ධර්මය ශ්‍රවණයට සුදුසුම කාලයයි. එන්න පැහැදිලි සිතින් ශ්‍රද්ධාවෙන් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරමු. ජීවිතයට වටිනාකම් එකතු කරගනිමින් දැහැමිව යහපත්ව ආදර්ශ සම්පන්නව කටයුතු කරමු. අද සද්ධර්ම දේශනාව සිදු කරන්නේ කැලණිය වේවැල්දුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී රන්මුතුකල ජාතික භික්ෂු අධ්‍යාපන ආයතන මහපිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය දෙහිපේ චන්දවිමල ස්වාමීන් වහන්සේ. සදා බුදු හිමි සරණ යන්නෙමි. දෙසෝ සදහම් මඟ හැඳින දැන සදා සදහම් සරණ යන්නෙමි. ඒ දහම් මඟ සැරූ සංඝ ගුණ සොයාගෙන සංඝ සරණ යන්නෙමි. මෙතුම් සරණේ ගුණ හැඳින දැන සදා තෙරුවන් සරණ යන්නෙමි. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සන්දිට්ඨිකෝ ධම්මෝ සන්දිට්ඨිකෝ
ධම්මෝතීති. ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරුවනින් අවසරයි. සදහැවත් වාසනාවන්ත කාරුණික පින්වත්නි, අදත් ඔබ සූදානන් වෙන්නේ VFM ගුවන් විදුලිය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන්නට. සෑම ඉරිදා දවසකම සිදු කරනු ලබන මේ ධර්ම දේශනාව බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි මේ දේශනා මාලාවක් විදියට අප විසින් දේශනා කරන්නට අදහස් කළා. ඒ අනුව බුදුගුණ වර්ණනා දේශනාවෙන් පසුව අපි ගිය සතියේ ඉඳලා ආරම්භ කළා බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ගුණ කියවෙන දේශනා මාලාව. එයින් පළවෙනි දේශනාව ගිය සතියේ අපි සිද්ධ කරන්නට යෙදුණා. බොහෝ දෙනෙක් ශ්‍රවණය කළා. ඒ පිළිබඳව අපට දැනුවත් කළා. ඒ තුළින් බොහෝ කාරණාවන් ඉගෙනගත්ත බව සඳහන් කළා. ධර්මය පිළිබඳව කැමැත්තක් ආසාවක් ඒ තුළ ඇති වුණා. ඒ පිළිබඳව අපට තිබෙන්නේ අනතිමානී සතුටක්. ඔබ ධර්මයට සමීප වෙනවා කියලා කියන්නේ ඔබ ඔබගේ ජීවිතයට මහත් වූ වටිනා සම්පත්තියක් උරුම කරගත්තා කියන එකයි. පින්වත්නි, මේ ධර්මය අපිට හැම කාලෙදිම ශ්‍රවණය කරන්නට නොලැබෙන බව අපි කවුරුත් තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ බොහෝම අපහසුවෙන් අවබෝධ කරගත්ත මේ ධර්මය ලෝකයාට දේශනා කළා. මේ එළබෙන ඇසළ පොහොය දවසේ තමයි මේ නිර්මල ධර්මය ලෝකයට විවරවන්නට යෙදුණි. සහම්පති මහා බ්‍රහ්මයා කළ ආරාධනාවට අනුව බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට තමන් වහන්සේ අවබෝධ කරගත්ත මේ පිවිතුරු ගම්බීර ධර්මය දේශනා කරන්නට යෙදුණා ඇසළ පොහොය දවසක බරණැස ඉසිපතන මිගදායේදී. පස්වග තවුසන් අරමුණු කරගෙන දේශනා කළ මේ දේශනාව, එයින් ආරම්භ වෙච්ච මේ ධර්මය අද දක්වාම උන්වහන්සේ ජීවමානව නොසිටියත් මේ වර්තමාන භික්ෂූන් වහන්සේලා පවා බොහොම පරිස්සමින් දේශනා කරන්නට උත්සාහවන්ත වෙනවා. මේ ධර්මයට හානියක් වේවී කියන බය ඇතිව බොහොම පරිස්සමෙන් තමයි මේ ධර්මය දේශනා කරන්න. ඇතැම් මුදවිය හිතා මතාම මේ විකෘති කරමින් දේශනා කරනවා ඔබ දන්නව ඇති. ඒ තුළ වෙන්නේ ධර්මයට හානියක්. අපේ ශාස්තෘවරයන් වහන්සේට අගෞරවයක්. උන්වහන්සේ දේශනා කොට වදාළ ධර්මය යයි කියලා වෙනත් දෙයක් උන්වහන්සේගේ නමින් දේශනා කිරීම උන්වහන්සේට කරන බරපතල අසාධාරණයක්, බරපතල අගෞරවයක්. ඒ නිසා ඔබ ශ්‍රවණය කරන්නට ඕනත් පරිස්සමෙන් යුක්තව. මේ ධර්මය ඒ තරම්ම පරිස්සමින් තමයි පරිශීලනය කරන්නට ඕන. පරිස්සමින් පරිශීලනය කරන තරමට මේ ධර්ම මාර්ගය අපට විවර වෙනවා. ඒ නිසා මේ දේශනා මාලාව තුළ අපි ධර්මයේ ගුණයි ප්‍රකාශ කරන්නේ. අද අපිට දේශනා කරන්න තිබෙන්නේ දෙවෙනි ගුණය. ඒ තමයි සන්දිට්ඨික ගුණය.
මේ ධර්මය සන්දිට්ඨිකයි. සන්දිට්ඨිකෝ ධම්මෝ සන්දිට්ඨිකෝ. මේ ධර්මය සාන්දෘෂ්ටිකයි කියලා හඳුන්වනවා. කාගෙද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය සාන්දෘෂ්ටිකයි. ඒ සන්දිට්ඨිකයි කියන ධර්මය ගැන අද අපි සාකච්ඡා කරන්නේ ඒ ගුණය පිළිබඳව. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝක සත්වයා වෙනුවෙන් දේශනා කොට වදාළ මේ ධර්මය උන්වහන්සේ විසින්ම අවබෝධ කරගත්තා. ඒ අනුව උන්වහන්සේට ධර්මය ප්‍රත්‍යක්ෂ වුණා. උන්වහන්සේට පමණක් නෙවෙයි, මේ ධර්මය ඕනෑම කෙනෙකුට මෙලවදීම එහි විපාකය විඳින්න පුළුවන්කම තියෙනවා. සාන්දෘෂ්ටිකවම ඇස්පනා පිටම මෙහි විපාකය ධර්මයේ ආනිසංසය විඳින්න පුළුවන්කම තියෙනවා. ඒකයි සන්දිට්ඨික කියලා කියන්නේ. තමන් විසින්ම මෙහි ප්‍රතිඵල දකින්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබ රූපවාහිනිය එහෙම ගුවන් විදුලියෙන් අහන දකින දැන්වීම් තියෙනවා. මේ දැන්වීම් තව කෙනෙක් විසින් මෙන්න මෙහෙමයි, මේ රසෙන් යුක්තයි මේ ආහාරය කියලා කිව්වාට ඒ රසය ඔබට දැනෙන්නේ නැහැ. ඔබ යම්කිසි මට්ටමකට ඒකට ලොල්භාවයක් ඇති කරනවා. ඒ කියන වචනවලට, ඒ දක්වන ඉරියව්වලට, අංගචලනයන් වලට ඔබ යම්කිසි ඇලුම් කිරීමක් කළාට ඒ කියන රසය ඔබට දැනිලා නැහැ. ඒ රසය දැනෙන්න නම් මොකද කරන්න ඕන? ඔබ කඩේට ගිහිල්ලා ඒ කියන ආහාරය, ඒ කියන දේ මිලදී අරගෙන එක පරිශීලනය කරන්න ඕන. බොනවනං බොන්්ඩෝනේ, කනවනං කණ්ඩෝනේ, රසවිඳිනවනං නහයින් ඒ සුවද ආග්‍රහණී කරන්න ඕන. අන්න එතකොට පින්වත්නි, ඔබටත් දැනෙනවා එහි යම්කිසි දැනීමක්. එක්කො රසයි, එහෙම නැත්තං නීරසයි කියලා ඔබට දැනෙනවා. ඒ ඔබ විසින්මයි අවබෝධ කරගත්ත. මෙන්න මේක තමයි සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ. දැන් ඔබට විතරක් නෙවෙයි, තව කෙනෙකුට ගිහිල්ලත් ඒක ඒ විදියටම මිලදී අරගෙන පාවිච්චි කරලා එතන තියෙන රසය හෝ සුගන්ධය හෝ ඒ තත්ත්වය දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඒකට අනන්‍ය වෙච්ච පැණිරහක්ද, තිත්තරහක්ද, ඇඹුල් රහක්ද තියෙන්නේ, ගඳක්ද සුවඳක්ද තියෙන්නේ, ඒ දේ තව කෙනෙකුටත් දකින්න පුළුවන්කම තියෙනවා. මේ සරල උදාහරණයක් විතරයි මම අරගත්තේ. ඒ වගේ පින්වත්නි, මේ ධර්මයත් තව කෙනෙකුට දැකලා බලන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු මේ ධර්මය මේ ආකාරම සැනසීම තියෙනවද, මේ ආකාරම සුවයක් තියෙනවද කියලා තම තමන්ටම අවබෝධ කරගන්නට පුළුවන්. දැන් අපි දන්නවා සමහරක් ගෙවල්වල අම්මා ධර්මය ශ්‍රවණය කරනවා නම් දරුවෝ කල්පනා කරනවා අම්මා ඉතින් බණ අහනවනි, අපි ඉතින් ඇහුවේ නැති වුණාට කමක් නැහැ. අම්මා සිල් සමාදන් වෙනවනි,
අපිටත් එක්කම සිල් සමාදන් වෙනවා කියලා හිතාගෙන ඉන්නවා. අම්මා තාත්තා ආච්චි සීයා මේ කවුරු හරි කෙනෙක් කරන දෙයක් තමන්ටත් ආරූඪ කරගන්න තමන්ටත් එයින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා හිතන පිරිසක් ඉන්නවා. අම්මා දන් දෙනවනේ අපි දන් දුන්නේ නැතුණාට කමක් නැහැ. මහගෙදර දානයක් දෙනවනේ අපේ ගෙදර දානයක් දුන්නේ නැතුණාට කමක් නැහැ කියලා හිතනවා. මේ විදියට අනුන්ගෙන් අනුන් සිද්ධ කරන දෙයකින් එහි ප්‍රතිඵලය තමන්ටත් ගන්න පුළුවන් කියලා හිතනවා. පින්වත්නි එහෙම බෑ. තමන් විසින්ම ඒ තුල නිරත වෙලා තමයි අවබෝධ කරගන්න පුළුවන්. ඒ සුවය ළඟා කරගන්න පුළුවන්. ඒ අවබෝධය ළඟා කරගන්න පුළුවන් එතකොටයි. අම්මා නිසාවත් තාත්තා නිසාවත් ආච්චි සීයා නිසාවත් පන්සලේ හාමුදුරුවෝ නිසාවත් ඔබට ධර්මය සමීප වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට මේ තුල නිරත වෙන්නේ නැතුව නිකම්ම ඔබ තුලට මේ ධර්මය ළඟා වෙන්නේ නැහැ. ඔබයි ඒ තුල නිරත වෙන්න ඕනේ. පෞද්ගලික වශයෙන් තම තමන් ඒ තුල නිරත වෙලා තම තමන් ලබන ප්‍රතිඵලයක් මේ ධර්මයේ තියෙන්නේ. ඒකයි සාන්දෘෂ්ටිකයි කියන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට වච්ච කියලා තවුසෙක් එනවා. මේ තවුසා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. මේ ප්‍රශ්න අහනකොට උන්වහන්සේගෙන් අහනවා පින්වත් ගෞතමය මේ කතා කරන ඔබ කියන ඔබ විසින් දේශනා කරන කාමාදී ආශ්‍රවයන් ඡය කරනවා කියන අරිහත් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනවා කියන මේ ධර්මීය තුලින් ළඟා වෙච්ච ඔබගේ එක් ශ්‍රාවකයෙකුදු ඉන්නවද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ වච්චට උත්තරයක් දෙනවා වච්ච 100කුත් නෙවෙයි 200කුත් නෙවෙයි 300කුත් නෙවෙයි 400කුත් නෙවෙයි 500කුත් නෙවෙයි මගේ ශ්‍රාවක වූ බොහෝ භික්ෂූන් මේ ධර්මය තුලින් ආශ්‍රවයන් දුරු කරගෙන ජීවත් වෙන්නේ. ඒ වෙලාවේදී වච්ච තවත් ප්‍රශ්නයක් අහනවා. මොකද්ද? ගෞතමයනි ඔබගේ මේ ධර්මය තුලින් ශ්‍රාවිකාවන් එක්කෙනෙක් හෝ බිහි වෙලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ අර විදියම උත්තරයක් දෙනවා. 100ක් නෙවෙයි 200ක් නෙවෙයි 300කුත් නෙවෙයි 400කුත් නෙවෙයි 500කුත් නෙවෙයි බොහෝ භික්ෂුණීන් මගේ ශ්‍රාවිකාවන් මේ අරිහත් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නේ. නැවත වච්ච අහනවා උපාසකයෙක් ඒ විදියට ඉන්නවද? අර විදියටම අහලා කියනවා ඔබේ ධර්මය තුල හැසිරෙන උපාසකයන් අතර පංච ඕරම්භාගීය සංයෝජනයන් ප්‍රහීන කරලා මරණින් මතුව බඹලොව උපදින යම්කිසි නැවත මේ ලෝකයට නොපැමිණෙන බ්‍රහ්මචාරී ගෘහස්ත ශ්‍රාවකයෙක් ඉන්නවද කියලා. අර විදියම උත්තරයක් දෙන බුදුහාමුදුරුවෝ 100ක් නෙවෙයි 200ක් නෙවෙයි 500කුත් නෙවෙයි බොහෝ ගෘහස්ත ශ්‍රාවකයෝ මගේ ශාසනය තුල ඉන්නවා මේ ධර්මය තුල සාන්දෘෂ්ටික ප්‍රතිඵල ලබා ගත්තා. මේ විදියටම පින්වත්නි මේ වච්ච දිගින් දිගටම ප්‍රශ්න අහනවා බුදුහාමුදුරන්ගේ. කාමභෝගී ජීවිත ගත කරන ස්ථිරවම මේ ධර්මය තුල සිත පිහිටුවාගෙන ඉන්න ශ්‍රාවකයෝ ඔබේ ඉන්නවද? ඒ වෙලාවෙත් බුදුහාමුදුරුවෝ කියන එක එක්කෙනෙක් නෙවෙයි 100ක් නෙවෙයි 500කුත් නෙවෙයි බොහෝ දෙනෙක් එහෙම ඉන්නවා.
ඊළඟට ශ්‍රාවිකාව ඒ විදියට ඉන්නවාද. මේ විදියට බුදුරජාණන් වහන්සේගෙන් වච්ච ප්‍රශ්න අහනවා මේ සාන්දෘෂ්ටිකව ප්‍රතිඵල ළඟා කරගත්ත තව පිරිස ඉන්නවද කියලා. සරලෝම කිව්ව. අන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන 100ක් නෙමෙයි 200ක් නෙමෙයි 500කටත් වඩා 500කුත් නෙමෙයි ඊටත් වඩා බොහෝ දෙනෙක් මගේ ශාසනයේ වැනි අය ඉන්නවා. මේ ලෝකයේදීම සාන්දෘෂ්ටික ප්‍රතිඵල ළඟා කරගත්ත. එහෙනම් මේ ධර්මය සන්දිට්ඨිකයි කියලා කියන්නේ අන්න ඒ කාරණාව නිසා. තවත් අවස්ථාවකදී දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ළඟට එනවා රජතුමා. රජතුමා ඇවිල්ලත් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. මේ අජාසත්ත රජතුමා වේදේහිකාවගේ පුත්‍ර මගධ රට පාලක අජාසත්ත රජතුමා. ඔබ දන්නවා අජාසත්ත රජතුමා මුලින් දේවදත්තගේ අනුගාමිකයෙක්. දේවදත්තගේ අනුගාමිකයෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් තිබුණේ නැහැ. දැන් මේ අජාසත්ත රජතුමා බුදුරජාණන් වහන්සේ අමාරුවේ දාන්න වගේ ප්‍රශ්නයක් අහනවා. දැන් මේ අජාසත්ත රජතුමා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ඇවිල්ලා අහනවා ඔබ වහන්සේ මේ දේශනා කරන ධර්මය සන්දිට්ඨිකයි කියලා කියනවා. මේ ධර්මයේ ප්‍රතිඵල මේ ඇස්පනා පිටම දකින්න පුළුවන් කියලා ඔබ වහන්සේ කියනවා. ස්වාමීනි මට මේ ප්‍රතිඵලයක් දැන් පෙන්වා දෙන්න කියලා අභියෝගයක් වගේ බුදුරජාණන් වහන්සේට අජාසත්ත ඉදිරිපත් කර. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අහනවා මේ ප්‍රශ්නය කායෙන් හරි අහලා තියෙනවද කියලා දැනගෙන ඔව් ඒ වෙන ඊට කලින් ශාස්ත්‍රවරුන්ගෙන් බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. මේ උත්තරේ හරිය ලස්සන උත්තරයක්. මේ ධර්මය සාන්දෘෂ්ටිකයි කියන බවට සාධක ඇතුවම ඔප්පු කරන අවස්ථාවක්. මහරජතුමනි ඔබ මෙහෙම කල්පනා කරන්න. ඔබ ළඟ ඉන්නවා බොහොම කීකරු ඇමතිවරයෙක්. එයාගේ ස්වභාවය කියනවා ඔබට කලින් අවදි වෙනවා. ඒ වගේම ඔබ කියන්න පෙර යම් යම් දේවල් වටහාගෙන සිද්ධ කරනවා. ඔබේ කටදියා බලාගෙන ඉඳලා මොනවද කියන්නේ කියන සැනින් එය ඉෂ්ට කරනවා. ඔබට බොහෝම කීකරුයි. ඔබට පක්ෂග්‍රාහී. ඒ වගේම ඔබට පසුව තමයි මේ ඇමතිය නින්දට යන්නේ. එතකන් ඔබ ගැන සෙවිල්ලෙන් තමයි කටයුතු කරන්න. මෙන්න මෙහෙම ඉන්න ඇමතිවරයෙක්. ඔබ ළඟ ඉන්න ඇමතිවරයෙක් මා ළඟට පැමිණිලා මේ ශාසනයට ඇලුම් කරලා ප්‍රවෘජා භූමියට පත් වෙනවා. ඒ ප්‍රවෘජා භූමියට පත් වෙලා දවසක් ඔබේ රජමාලිගාව පැත්තට වැඩම කරනවා. අන්නේ වැඩම කරනකොටත් ඔබ දකිනවා දැන් මේ එන්නේ ඔබේ අර කීකරු සුවච කීකරු ගුණවත් ඇමතිවරයා. මහරජතුමනි ඔබ බලාපොරොත්තු වෙනවද ඒ වෙලාව තුලත් ඒ ඇමතිවරයාගෙන් බලාපොරොත්තු වෙච්ච දේවල්ම මොනවද? කියන දේ ඉක්මනට කරන, කියන්නත් පෙර ඒ දේවල් අවබෝධ කරගෙන කරන, ඔබට පෙර අවදි වෙන, ඔබට පසුව නින්දට යන කෙනෙක් බලාපොරොත්තු වෙනවද ඔබ මේ තුල? අපෝ නෑ ස්වාමීනි. ඒ වෙලාවට සුදුසු දෙයක් අපි පූජා කරනවා. දානේ නම් එහෙමයි, ගිලම්පස නම් එහෙමයි,
වෙනයම් හෝ දෙයක් නං එහෙමයි ඒ දේවල් පූජා කරනවා හැර ස්වාමීනී මම අරවිදියට නම් බලාපොරොත්තු වෙන්නේ නෑ. එහෙනම් මහරජතුමනි දැන් බලාගන්න මෙන්න මේකයි මේ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික බව. භික්ෂුවක් ගොඩනැගෙන්නේ මේ ධර්මයේ තිබෙන ඵලයත් එක්ක. ඒ තුළ ගොඩනැගෙන ඒ සාන්ත ඉඳුරන් පවත්වන භික්ෂුවක් කියලා කියන්නේ මේ ධර්මයේ සාන්දෘෂ්ටික ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලය තමයි ඔබට දකින්න ඒ වෙලාව තුළ ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන. පින්වත්නි තවත් ඔබට එවැනි අවස්ථාවක් සඳහන් කරන්න. මේ ධර්මයේ සාන්දෘෂ්ටික බව ඔප්පු කරන්න. දැන් ඔබ දන්නවා මහා සංඝරත්නය පිරිත් කියලා දේශනා කරන්නේ ධර්මයමයි. රතන සූත්‍රය, මහා මංගල සූත්‍රය, කරණීය සූත්‍රය, වසල සූත්‍රය මේවා තියෙන්නේ ත්‍රිපිටකය තුලම තමයි. ත්‍රිපිටකයේ අඩංගු වෙන සූත්‍ර දේශනාවන් තමයි පිරුවානා පොත් වහන්සේ තුල අඩංගු කරලා තියෙන්නේ. ධම්සප්පවතුන් සූත්‍රය, සච්චිවිභංග සූත්‍රය, ඒ වගේම බොජ්ජංග සූත්‍ර මේවා ත්‍රිපිටකය තුලින් අරගෙන තමයි පිරිත් පොතට ඇතුළත් කරලා තියෙන්නේ. අමුතු දේවල් නෙවෙයි. මේ පිරිත් පොතට ඇතුළත් කරලා තියෙන දේශනාව. දැන් ඔබ දන්නවා මේ වකවානුව තුල මහා ව්‍යසනයක් තියෙන්නේ. කොරෝනා වසංගතය. මෙවැනිම වූ තත්ත්වයක් එදා බුද්ධ කාලයේදී සිද්ධ වුණා කියලත් මේ වෙනකොට බෞද්ධයෝ විතරක් නෙවෙයි අබෞද්ධයොත් පිළි අරන් තියෙනවා මේ තත්ත්වය දැකලා. විශාලා මහනුවර තුම්බියක් ඇති වුණයි කියලා. ඒ තත්ත්වය තුල විශාලා මහනුවර තුම්බිය ඇති වුණ වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ගේ පාත්‍රය ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරන්ගේ පාත්‍රය පිරිනමලා බුදුහාමුදුරු සඳහන් කරන්නේ රතන සූත්‍රය දේශනා කරන්නට කියලා. බුදුගුණ, දහම්ගුණ, සගගුණ සත්‍යක්‍රියා කරන මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව. පින්වත්නි මේ ධර්මය තමයි එය සජ්ජායනා කරන මාත්‍රයෙන්ම සාන්දෘෂ්ටිකව ප්‍රතිඵල එදා ළඟා කරගත්තා. පින්වත්නි අදත් එහෙමයි. මේ වර්තමාන කාලය තුල විහාරස්ථානවල දිනපතාම රතන සූත්‍ර දේශනාවන් සිද්ධ කරනවා. මේවට සමහරක් අය දොස් නැගුවා. පිරිත් කියලා කොහොමද වසංගතයක් නවත්තන්නේ කියලා. පින්වත්නි මේ විදියට හරි අපේ රට ආරක්ෂා වෙලා තියෙන්නේ මේ රතන සූත්‍ර දේශනාවත් එක්ක. දැන් අපේ විහාරස්ථානයේ අපි මාස ගණනාවක් තිස්සේ රතන සූත්‍ර දේශනාව සිද්ධ කරනවා. පින්වත්නි මේ සීමාව තුල එකදු මරණයක්වත් සිද්ධ වුණේ නැහැ කොරෝනා නිසා. මේ ප්‍රදේශයට අපි විශ්වාස කරනවා ඒ ආශිර්වාදයේ ආනුභාවය තියෙනවා. ඒ වගේ අපි දන්න නොදන්න බොහෝ තැන්වල රතන සූත්‍ර දේශනාව සිද්ධ කරමින් ඒ ආශිර්වාදය ගන්නවා. ඒ විතරක් නෙවෙයි. කරණීය මෙත්ත සූත්‍රයේ නිදාන කතාවට යනකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන භාවනා කරන්න ගිය භික්ෂුන් වහන්සේලා 509කට අමනුස්ස කරදර තියෙනවා. ඒ කැලේ වාසය කරන අමනුෂ්‍යෝ මේ ශාන්ත ඉඳුරන් තිබෙන මේ නිවන් මාර්ගයේ ගමන් කරන භික්ෂුන් වහන්සේලාට අකමැති. ඒ නිසා කරදර කරනවා. නැවත බුදුරජාණන් වහන්සේ හොයාගෙන
ඒ භික්‍ෂූන් වහන්සේලා ගිහිල්ල මේ කාරණාව සඳහන් කරන. සඳහන් කරනකොට බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට උගන්වන්නේ කරණීය මෙත්ත සූත්‍රය. කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන්නේ මොකක්ද? මෙත් වඩන ආකාරය, මෛත්‍රී කරන ආකාරය, දිට්ඨාව අද්දිට්ඨාව, දැකලා හෝ නොදැක හෝ සියලු දෙනාට මෛත්‍රී කරන්න. දීගාව මජ්ජිමාව, මේ දිග සත්තු ඉන්නවා අමනුස්්‍ය ලෝකය තුළ, ඒ අයටත් මෛත්‍රී කරන්න. මධ්‍යම ප්‍රමාණයටත් මෛත්‍රී කරන්න. කුඩා ප්‍රමාණය අයටත් මෛත්‍රී කරන්න. උපන් නූපන් හැමෝටම මෛත්‍රී කරන්න තමයි කරණීය මෙත්ත සූත්‍රයේද උගන්වන්න. පින්වත්නි, හරි පුදුමයක්නේ. එදා භාවනා කරන්න ඉඩනුදුන්න අමනුස්්‍යයන් පවා මේ හමුවේ නිහැඩ වෙනවා. නිහැඩ වෙනවා විතරක් නෙවෙයි, අමනුස්්‍යයෝ පවා උදව් කරන්න පටන් ගත්ත. මේ එක අවස්ථාව. පින්වත්නි, අපිට එක සිද්ධියක් මතක් වෙනවා. අපි දන්න හාමුදුරුවන් වහන්සේ නමකගේ දායකාවකට දරුවෙක් හම්බ වෙන්න සූදාන. රෝහලට ගිහිල්ල දැන් ඇතුළත් වෙලා ඉන්නවා, දරුව හම්බ වෙන්නේ නෑ. වේදනාවෙන් කෑ ගහනවා. ඒ අවස්ථාවේදී ඒ ගර්භණීව ඉන්න කෙනාගේ තාත්තා ලංකාවේ ඉන්න අපේ හාමුදුරුවන්ට දුරකථනයෙන් ආමන්ත්‍රණය කරනවා. ඒ වෙලාවෙත් සඳහන් කරනවා මේ කාරණාව. පින්වත්නි, ඒ වෙලාවේ උන්වහන්සේ ටික වෙලාවක් පිරිත් දේශනා කරනව, අංගුලිමාල පිරිත් දේශනාව සිද්ධ කරනවා. අන්න ඒ වෙලාවේදී මේ අමාරුවෙන් අපහසුවෙන් හිටපු ඒ ගැබිනියට දරු ප්‍රසූතිය පහසුවෙන් සිද්ධ වුණා කියලා ආරංචි වෙනවා. මේ එක සිද්ධියක් විතරයි. මේ වගේ සිද්ධි ගණනාවක් අපිට අහන්න දකින්න ලැබිලා තියෙනවා. පින්වත්නි, මේ ධර්මය අනුගමනය කරන ඕනෑම කෙනෙකුට සාන්දෘෂ්ටික ප්‍රතිඵල ලැබෙනවා. ඒකයි මේ ධර්මයේ විශේෂත්වය. මේ බුද්ධ ශාසනය තුළ විතරමයි මේ අවස්ථාව උදා කරගන්න පුළුවන්. සාන්දෘෂ්ටිකව ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් අවස්ථාව. ඒ නිසා මේ සන්දිට්ඨික කියන ගුණය අපි තේරුම් ගන්න ඕන. පින්වත්නි, පුංචි කතාවක් ඔබට මතක් කරලා දෙන්නම්. තවත් දුරටත් මේ ධර්මයේ සාන්දෘෂ්ටික බව පෙන්නුම් කරන. එක්තරා ගොවියෙක් හිටියා. මේ ගොවියා තමන්ගේ නැතිවෙච්ච ගවයන් හොයාගෙන කැලේට ගියා. එයාගේ වැඩකර කරලා දෙන ගවයෝ ටික නැති වුණා. මෙයා ඒ ගවයෝ හොයාගෙන කැලේට ගියා. කැලේට යනකොට ටිකක් කරුවල වැටිලා පිඹුරෙක් ඇවිල්ලා මෙයාව වෙලා ගන්න. මෙයා වෙලා ගන්නකොට දැන් මෙයාගේ අතේ තියෙනවා පොරවක්. මොකද එයා කැලේට යන්නේ ගවයෝ හොයාගෙන, ඒ අවශ්‍යතාවය වුණොත් එහෙම පොරවක් අතේ තියාගෙන යන්න. මේ පොරවෙන් දැන් මේ පිඹුරට පහර දෙන්න මෙයාට කල්පනා වෙනවා. ඒත් එක්කම මෙයාට කල්පනා වෙනවා ඊට පසුදින මෙයා පන්සලට ගිහිල්ලා පන්සිල් සමාදන් වෙලා හිටපු කෙනෙක්. ප්‍රාණඝාතය නොකරනවා කියලා අධිෂ්ඨානය තබලා හිටපු කෙනෙක්. මෙයා ඒ සිතුවිල්ල ක්‍රමයෙන් ඈත් කරගන්න. මම මේක කරන්න හොඳ නෑ, මං සමාදන් වූ සීලයට ඒක හොඳ නෑ කියලා. එයා පළවෙනි පාර එහෙම සතාට හිංසා කරන එක, පිඹුරාට පහර දෙන එක හිතින් ඈත් කරගන්න.
දැන් තව ටිකක් මේ පිඹුරා වෙලෙනවා මේ මිනිස්යාව තව ටිකක් තද වෙනවා. මේ වෙලාවෙත් ආයි මෙයාට කල්පනා වෙනවා මගේ අතේ පොරවක් තියෙනවා. මේ පොරවෙන් මේ පිඹුරට පහර දෙනවා කියලා ආයි සිතුවිලි මතක් වෙනවා. මෙයාට ආයිත් අනිත් පැත්තට තමන් පන්සිල් සමාදන් වෙලා ඉන්නේ ඒකට සුදුසු නෑ කියලා කල්පනා වෙනවා. මේ විදියට 3 වතාවක් පිඹුරා ටික මේ මිනිස්යාව වෙලා ගන්නකොට වේදනාව වැඩි වෙනකොට අපහසුව වැඩි වෙනකොට මෙයාට සිතුවිලි එනවා අර පිඹුරව මරන්න. හැබැයි එයා මරන්නේ එයාට මතක් වෙනවා එයා සමාදන් වෙලා ඉන්නේ පංචශීලයේ. පින්වත්නි බලන්නකො කොච්චර අවංකද කියලා. කවුරුත් දකින්නවද? කවුරුත් දකින්නේ. දැන් වර්තමානයේ නම් කවුරුත් දකින්නේ නැත්තම් ඒක කරලා ඉවර වෙලා මම කලේ නෑ කියලා කියන්නත් පුළුවන්. කවුරුත් දකින්නේ මේ තනියෙන් ඉන්න අවස්ථාව. හැබැයි එයා අවංකයි. ඒ තරමට අවංකයි. ධර්මයට ඒ තරමටම අවංකව කටයුතු කරනවා. මෙයාට කල්පනා වෙනවා දැන් මගේ අතේ මේ පොරව තිබුණොත් තමයි මට එහෙම හිතෙන්නේ. මේ පිඹුරව මරන්න ඕන කියලා හිතෙන්නේ එතකොට. ඒ නිසා මම මේ පොරව ඈතට විසි කරනවා කියලා ඔළුව වටේ කරකවලා විසි කරා. වේගය අරගෙන විසි කරා. දැන් පිඹුර එතිලා ඉන්නේ දැන් ගහන්න එකක් නෑ අතේ. පුදුමයකි මේ අවස්ථාව. මොකද්ද? මෙයා කොයිම වෙලාවකවත් අර ආයුධය අතේ තියෙද්දි පිඹුරට ගැහුවේ නැත්තේ එයා සමාදන් වූ සීලයට අවඩක් සිද්ධ වෙන නිසා. ඒ හේතු කොටගෙන පින්වත්නි අර පිඹුරත් නිකම්ම ඇඟෙන් ඉවත් වෙලා ගියා. මේක මේ පැරණි කතාවක්. ඒ කතාව තුලිනුත් පේන්නේ මේ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික බව. සත් දෙවිඳු පවා පින්වත්නි මේ ධර්මයේ තුල හැසිරෙන කෙනාට වන්දනා කරනවා කියලා ඔබ අහලා තියෙනව නේද? අහංච සීල සම්පන්නේ චිරරත්ත සමාහිතේ සම්මා පබ්බජිතේ වන්දේ බ්‍රහ්මචර්ය පරායනෝ යේ ගහට්ටා පුඤ්ඤ කරා සීලවන්තෝ උපාසිකා ධම්මේන ධාරං පෝසෙන්තේ තේ නමස්සාමි මාතලී. මාතලී දිව්‍ය පුත්‍රයා සත් දෙවිඳුන්ගේ රතාචාර්යවරයා උදෑසන රථයට නගින්න කලින් සත් දෙවිඳු පහළ හැරිලා වන්දනා කරනවා මාතලී දිව්‍ය පුත්‍රයා දකින්න. ඒ වෙලාවේදී මාතලී අහනවා ඔබ වහන්සේට වන්දනා කරන්න මේ සදෙව් ලෝකේ කවුරුවත් නැහැ. දිව්‍ය ලෝක හතින් කවුරුවත් නැහැ. ඒ වගේම මනුස්ස ලෝකයේ තුලත් මම දන්න තරමට කවුරුවත් නැහැ. මේ ලෝකේ ඉන්න සියලු දෙනා ඔබ වහන්සේට වඳින්නේ. කාටද ඔබ වහන්සේ ඔය වැන්දේ? අන්න ඒ වෙලාවයි තමයි කියන්නේ මාතලී මම සිල්වත් වූ බොහෝ කලක් සංසුන්ව සිත් ඇත්තා වූ උතුම් පැවතුම් ඇත්තා වූ යහපත් පැවිද්දන්ට මම නමස්කාර කරනවා. ඒ විතරක් නෙවෙයි මාතලේ පින් කරන්නා වූ සිල්වත් වූ යම් උපාසක උපාසිකාවක් ඉන්නවද? දැහැමින් සෙමින් ජීවත් වෙනවද? අමුදරුවන් පෝෂණය කරගෙන යුතුයකම් හඳුනාගෙන ධර්මානුකූල ජීවත් වෙනවද? අන්න ඒ අයටත් මගේ නමස්කාරය මාතලී කියලා සඳහන් කරනවා. මේ සක්ක නමස්ස කියන සූත්‍රයේදී සංයුත්ත නිකායේ සක්ක සංයුත්තේ සඳහන් වෙනවා මේ කාරණා. එහෙනම් පින්වත්නි සක්දෙවිඳුන් පවා වන්දනා කරන්නේ මේ ධර්මය අනුගමනය කරන අයට. දැහැමින් සෙමින් ජීවත් වෙනවා කියලා කියන්නේ මේ ධර්මය තුල අනුගතව ජීවත් වෙනවා කියන එකයි.
අමුදරුවන් පෝෂණය කරමින් යුතුකම් හඳුනා ගනිමින් එකිනෙකාට උදව්පකාර කරගනිමින් ජීවත්වෙන දැහැමි ජීවිතය ගොඩ නැගෙන්නේ මේ ධර්මයට අනුව. ඒ ධර්මයේ සාන්දෘෂ්ටික ප්‍රතිඵලය තමයි ඔබ දන්නෙත් නැති වුණාට ඒ අය දන්නෙත් නැති වුණාට සක්දෙවිඳු පවා දෙදෙව් ලොවට අධිපති සක්දෙවිඳු පවා වන්දනා කරනවා. එය සාන්දෘෂ්ටික ප්‍රතිඵලයක්. පින්වත්නි මේ වගේ සිද්ධි ගණනාවක් මේ සාන්දෘෂ්ටික භාවය පෙන්නුම් කරන්න අපට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබ අහල ඇතේ ලංකාවේ මාගම ප්‍රදේශයේ රුහුණු රටේ මාගම රාජධානයේ එක්තරා කාන්තාවක් ධර්මශ්‍රවණය කරපු ආකාරය. බණ ඇසූ ආකාරය කොහොමද රාත්‍රී කාලයට අද වගේ නෙවෙයි එදා පුංචි එලියක් තමයි විහාර භූමියේ තියෙන්නේ. ඒකත් එක ස්ථානයක විතරයි. අනිත් තැන්වල කරුවලයි හඳ පායලා තියෙන නිසා ටිකක් එළිය තියෙනවා. ඒ ටිකක් එළිය තියෙන තැනක තමන්ගේ දරුවත් එක්ක ආපු කාන්තාවක් බණ අහමින් ඉන්නවා. පුංචි දරුවේ සෙල්ලම් කරන දරුවේ. දැන් ඔබට මතක් වෙනව ඇති ඔබ පන්සලට යනකොට කොහොමද යන්නේ දරුවොත් එක්ක. ඔබ මොකද්ද කියන්නේ? බොහෝ වෙලාවට ඔබ කියන්නේ පුතේ දඟලන්න එපා සාදු ගහයි කියලා කියනවා. පින්වත්නි මේ දරුවත් බොහොම දඟකාර දරුවෙක්. මේ අම්මත් එක්ක අතේ එල්ලිලා පන්සලට යනවා. ඒ දරුවට තේරෙන්නේ නැහැ බණ අහන්න. අම්මා බොහොම ශ්‍රද්ධාවන්තයි. අම්මා ශ්‍රද්ධාවන්තයි ධර්මයට ලැබී. ඒ නිසා ලැබුණු ඉඩේ කරුවල තැනක ඉඩක ලැබුණා ඉන්න සෙනග පෙරිලා මේ අම්මා බණ අහමින් ඉන්නවා. දැන් අර දරුවා ටික ටික ඈතට යනවා. දැන් අම්මට පේනවා හැබැයි අම්මා තමන්ගේ අහන ධර්මයට හානියක් වෙයි කියලා කිසිම විදියකින් ඈත් වෙන්නේ නැහැ එතනින්. ඒ තමන්ට විතරක් නෙවෙයි අන් අයට හානියක් වෙයි කියලා. දැන් අද නම් එහෙම නැහෙනේ. බණ අහමින් ඉන්න වෙලාවට දරුවා එහෙම ඈතට ගියොත් එහෙම බණ පොලේදී කඩාගෙන දුවනවා. ඒ වෙලාවේ කවුද ඉන්නේ කියලාවත් මතක නැහැ. පුතේ ඔය යන්න එපා කියලා කෑ ගහගෙන දුවන සමහරක් අය. එහෙම වෙන වෙලාවල් තියෙනවා. ඒ අර දරුවට තියෙන ආදරයත් එක්ක මේ අම්මත් දරුවට ආදරයක් නැතුව නෙවෙයි. ඒ අම්මට ධර්මයේ පිළිබඳ විශ්වාසය තිබුණා. ඒ නිසා දිගටම මේ අම්මා බණ අහනවා. දැන් පුතා සෙල්ලම් කරමින් ඉන්නවා. දැන් අම්මට පේනවා මේ පුතා සෙල්ලම් කරන ස්ථානයේ ගල් බැම්මක් තියෙනවා. මේ ගල් බැම්ම අතරින් සර්පෙක් එනවා. සර්පෙක් එනවත් දකින්නවා. සර්පයා ටික ටික ලං වෙනවත් දකින්නවා. සර්පයා මේ දරුවට දෂ්ට කරනවත් දකින්නවා. අද අම්මලට ඕක බල බල ඉන්න පුළුවන්ද? අද අම්මලට ඔහොම බල බල ඉන්න බෑ. ඇයි? කලබල වෙනවා. බණ අහනවා නෙවෙයි වෙන මොනවා කර කර හිටියා. ඒ වෙලාවට කලබල වෙලා දුවලා ගිහිල්ලා ඒ වැඩේ නිරත වෙනවා. හැබැයි මේ අම්මා එහෙම වුණේ නෑ. මේ අම්මා අහගෙන හිටපු ධර්මයට හානියක් වෙයි කියලා. ඒ වගේම වටපිටාවේ අයට හානියක් වෙයි කියලා කල්පනා කරමින් දිගටම බණ අහන. කොච්චර වෙලාද? එළි වෙනකන්. අද වගේ නෙවෙයි. පැයකින් දෙකකින් නෙවෙයි. එළි වෙනකම් බණ අහනවා. බොහෝම හොඳින් බණ අහනවා. ධර්ම මනසිකාරයෙන් බණ අහනවා. ශ්‍රද්ධාවෙන් බණ අහනවා. බණ අහන ගමන් අම්ම ප්‍රාර්ථනාවක් කරනවා මම අහන බණ එකම වචනයක්වත් නෑර අහනවා. ඒ සත්‍යානුභාව බලයෙන්
මේ ධර්මය සත්‍යයි ඒ සත්‍යානුභාව බලයත් කරන කොටගෙන මගේ දරුවට හානියක් නොවේවා. දැන් මේ දරුවා ඉන්නේ සිහිමූරුජා වෙලා. අර දෂ්ටය නිසා. බලන්න කොච්චර ධර්මයේ ගැන විශ්වාසයක් තියෙනවාද? සාන්දෘෂ්ටික බව කොච්චරනම් ඒ අම්මගේ හිතට කාවැදිලා තියෙනවද? මේ අම්මා බණ අහනවා අලුයම් කාලේ බණ නිමාවට පත් වෙනවා. නිමාවට පත් වුණාට පසුව අම්මා දරුවා ළඟට ගිහිල්ලා දරුවගේ හිසට අත තියලා සත්‍යක්‍රියාවක් කරනවා. මා ඇසූ ධර්මය සත්‍යයි. අර ඔබ කියන්නේ සත්‍ය නම් කියලානේ. සත්‍ය නම් කියලා කියපුවාම එතන විශ්වාසයක් නැහැ. මා ඇසූ ධර්මය සත්‍ය නම් කියලා කියපුවාම එතන නැති වෙන්නත් පුළුවන්. ඔබට විශ්වාසයක් නැහැ තියෙනවද නැද්ද කියලා. මේ අම්ම එහෙම නෙවෙයි සත්‍යයි. මම එකම වචනයක්වත් නෑර මේ ධර්මය ශ්‍රවණය කළා එයත් සත්‍යයි. තමන්ගේ බණ ඇහීම සත්‍යයි. විශ්වාසය තියෙනවා. ඒ සත්‍යානුභාව බලයෙන් අන්න සාන්දෘෂ්ටික බව මේ අම්ම දන්නවා. ඒ සත්‍යානුභාව බලයෙන් මගේ දරුවාට ඇතිවෙලා තිබෙන මේ සර්ප දෂ්ටය නිසා ඇතිවෙලා තියෙන විස සංසිදේවා දරුවා ප්‍රකෘති තත්ත්වයට පත්වේවා. එහෙම කියලා අධිෂ්ඨාන කරලා සත්‍යක්‍රියා කළා මේ දරුවට සිහියාවා. දැන් මේක අහලා ඔබත් අත්අදා බලන්න වගේ යන්නත් එපා. මොකද ඔබේ තියෙන පරිමාව අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒ නිසා ඔබ දකින්න මේ ධර්මයේ සාන්දෘෂ්ටික බව සරලව. දැන් ඔබ දන්න ධර්මයේ ආනිසංස ගැන කියවෙන සූත්‍රයක්. ඒකෙදි පෙන්නනවා මේ ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස ගැන. ඒකෙදි පින්වත්නි ආනිසංස සියල්ල ලැබෙන්නේ මේ සාන්දෘෂ්ටිකව මෙලවදීම. ඒකෙදි කියනවා අස්සුතං සුනාති නොඇසූ දේ අහන්ට ලැබෙනවා මේ ධර්මය තුළ. සුතං පරියූදපේති ඇසූ දේ නැවත නැවත අහන්ට ලැබෙනවා. තැන් අද වගේ කාලයක මේ එකම ධර්ම දේශනාව දේශකයන් වහන්සේලා කිහිප නමක් දේශනා කරනවා. එතකොට එකම කාරණාවන කියලා ඔබට හිතෙනවා නෑ ඒක අහන්න. මොකද ඇසූ දේ පිරිසිදු කරගන්න පුළුවන්. ඔබ එදා උයන වෙලාවේදී නම් බණ ඇහුවේ ටික ටික මගහැරුණා නම් ඒ මාතෘකාවෙන්ම බණ කියනවා නම් ඒක හොඳට කන් දීගෙන අහගෙන ඉන්න. දැන් සමහරක් අය හිතන්නේ එදා කියපු බණමනේ ආයෙ නැවත ඕක අහන්න දෙයක් තියෙනවද කියලා ඒ ගැන අවධානය නැති කරගෙන ඉන්නවා. හැබැයි ඔබට මගහැරිච්ච එක වචනයක් හරි එක වචනයක් නිසා ඔබ මුලාවටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක අහගෙන ඉන්න. සුතං පරියෝදපේති ඇසූ දේ නැවත නැවත අහනකොට පිරිසිදු වෙනවා. ඒත් එක්ක මොකද වෙන්නේ? ඔබට ලැබෙන තවත් ප්‍රතිඵලයක් කංකං විතරති. අන්න සැකය දුරු වෙනවා. ඔබ තුල යම්කිසි කාරණාවක් ගැන සැකයක් වැරදි වැටහීමක් තිබුණා නම් ඒ තුලින් ඔබට දුරු කරගන්න පුළුවන් ඒ අවස්ථාව. මේ ධර්මයේ සාන්දෘෂ්ටික ප්‍රතිඵල. ඒ අනුව ඔබට පුළුවන්කම තියෙනවා ඍජු මනසින් යුක්තව කටයුතු කරන්න. ඍජු භාවයෙන් කටයුතු කරන්න. දිට්ඨින් උජුං කරෝති. ඔබට දෘෂ්ටිගතව ඉන්න පුළුවන් මේ දේ තමයි සත්‍ය කියලා. දැන් ඔබ මේ කාරණාවන් සැක සහිතව අහන්න ගියාට පස්සේ ඔබත් නිකම්ම වැරදි පැත්තකට ඇදගෙන යනවා. දැන් ඔබ දන්නවා මේ කාලය තුල බුදුහාමුදුරුවෝ පිළිබඳව සැක සංකාමතු කරනවා. ඇතැම් අය ඇතැම් කණ්ඩායම් මේ අය කියනවා බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියලා. දැන් ඔබ දන්නවද මේකට හරියටම උත්තරේ? ඔබ අහලා තියෙනවද ධර්ම ශ්‍රවණය කරනකොට මේකට උත්තරේ? මේකට උත්තරේ තියෙන ධර්මයේ තුලමයි. පින්වත්නි බුද්ධ ධර්මතා කියලා කොටසක් තියෙනවා.
ඒ ධර්මතා කියලා කියන්නේ බුදුවරුන්ගෙන් බුදුවරුන්ට යම් යම් කාලය වෙනස් වෙන්න පුළුවන්. දැන් දුෂ්කර ක්‍රියාව කියන එක ධර්මතාවයක්. ඒ ධර්මතාවේ කාලය වෙනස් වෙන්න පුළුවන්, අවුරුදු ගාන වෙනස් වෙන්න පුළුවන්. හැබැයි දුෂ්කර ක්‍රියාව කියන එක තියෙනවා. ඒ වගේ යම් යම් ධර්මතා තියෙන ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒ ධර්මතාවලින් එකක් තමයි බුදුවරු පහළ වෙන්නේ මධ්‍ය දේශේ. මගධ දේශය තුල. මගධ දේශය ඒ කාලවලට වෙනස් වෙන්නේ නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නෙත් එතනමයි. අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නෙත් එතනමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පහළ වුණේ කොතනද කියන එකට ඔබ හරියට දැනගන්න ඕනේ කොතනින්ද? ධර්මයේ තුලින්මයි. එක එක්කෙනා කියන නිසා නෙවෙයි. එක එක්කෙනා කියනකොට එක එක්කෙනාට එක එක විදියට නම් දැනෙන්නේ. ඒක සත්‍ය නෙවෙයි. ඒක අසත්‍යයක්. සත්‍ය නම් පින්වත්නි හැමෝටම එකම විදියට දැනෙන්න ඕනේ. වැඩි පිරිසකට එහෙම දැනෙනවා නම් අන්න ඒකයි ඔබ තේරුම් ගන්න ඕනේ. මේ ධර්මයේ තුල තිබෙන ධර්මතා වෙනස් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදෙනවා නම් අපිත් කැමතියි. බුදුහාමුදුරුවෝ අපේ කරගන්න තියෙනවා නම් අපිත් කැමතියි. හැබැයි ඒක වෙන්නේ නැහැ. අන්න සැක දුරු වෙන්නේ මේ ධර්මයේ ශ්‍රවණය කිරීමත් එක්ක. සැක දුරු කරගන්න පුළුවන් ඔබට ඍජු මතයක ඉන්න පුළුවන් ඔබ ධර්මීය දන්නවා. මේ ධර්මයේ සාන්දෘෂ්ටික ප්‍රතිඵලයක්. ඒ විතරක් නෙවෙයි පින්වත්නි, මේ ධර්මයේ තුලින් සිත සැනසෙන්නේ නැහැ. මේ ප්‍රශ්න දාගෙන ඔබතෝ කෝටික ප්‍රශ්න දාගෙන හිත හිතා ඉන්න නෙවෙයි මේ ධර්මයේ තියෙන්නේ. ඔබ ශ්‍රවණය කරන පුංචි ධර්ම කාරණාවෙන් උනත් ඔබට තියෙන්න ඕනේ සැනසීමක් ඒ තුල. මේ ධර්මීය විරාගී දහමක්. මේ ධර්මීය තුල ඒ සැනසීම තියෙනවා. ඒක පින්වත්නි සිටු කෙනෙක් වුණත්, බමුණෙක් වුණත්, දුගියෙක් මගියෙක් වුණත් එයාටත් ඒ සැනසීම තියෙනවා. ඒක වෙනස් වෙන්නේ. එහෙනම් චිත්ත මස්ස පසීදති. සිත පැහැදෙන්න ඕනේ. සිත පැහැදීමට පත්වෙන ස්වභාවය මේ වෙලාවෙදිම සිද්ධ වෙනවා ධර්ම ශ්‍රවණය කිරීමෙන්. එයත් සාන්දෘෂ්ටික ප්‍රතිඵලයක්. ඔබට බණ අහනකොට සිත ප්‍රසන්න වෙන්න ඕනේ. සිතේ රාගය ඇති වෙන, ද්වේෂය ඇති වෙන, මෝහය ඇති වෙන දේවල් අහනවා නම් ඔබ ඒ තුල පින්වත්නි සිත පැහැදෙන්නේ නැහැ. දැන් ඇතැම් ධර්ම දේශනා කියලා දේශනා කරනවා විහිළු කතා, ගමේ ගොඩේ කතා, කන බොන විදිය, අඳින පළදින විදිය, කතා කරන විදිය, මේවා තුල ඇති වෙන්නේ මොනවද? තව රාගය, දේශය, මෝහය. බුදුබණ නම් පින්වත්නි රාගය දුරු වෙන දෙයක් වෙන්න ඕනේ. දේශය දුරු වෙන දෙයක් වෙන්න ඕනේ. මෝහය දුරු වෙන දෙයක් වෙන්න ඕනේ. අන්න ඒක තමයි සාන්දෘෂ්ටික ප්‍රතිඵල ලබන්න තියෙන හැකියාව. එවැනි වූ දහමක විතරයි සාන්දෘෂ්ටික ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඔබ මෙලව ප්‍රතිඵල ළඟා කරගන්න වෙන වෙන විකාර ඔස්සේ දුවලා ගිහිල්ලා වැඩක් නැහැ. ඔබ නිර්මල ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ඒ තුල විතරයි ඔබට සිත පැහැදීමට පත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. පින්වත්නි, මේ ධර්මය එහෙම් පිටින්ම සාන්දෘෂ්ටිකයි. ඒ සාන්දෘෂ්ටික බව අදත් වළංගුයි මේ ධර්මයට. සන්දිට්ඨිකෝ දෙවෙනි ගුණයයි අද අපි සිහිපත් කළේ. ධර්මයේ තියෙන ධර්මයේ ගුණ 6ක් තියෙනවා. ඒ ගුණ අතරින් දෙවෙනි ගුණය තමයි අද අපි ඔබට මේ විදියට සරලව පැහැදිලි කළේ. මෙලවදීම මේ වෙලාවෙදිම වර්තමානයේදීම ප්‍රතිඵල දකින්න පුළුවන්කම තියෙනවා සන්දුෂ්ටික, සාන්දෘෂ්ටික, සන්දිට්ඨික ගුණයත් එක්ක. අද ඔබ මේ ශ්‍රවණය කරපු
ගුණය පිළිබඳව විශ්වාසය තබාගෙන තව තවත් ඔබ ධර්මයට සමීප වෙන්න කියලා මේ වෙලාවේ කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා. එසේ සිහිපත් කරමින් අද අපිට ලැබිලා තියෙන වෙලාවත් නිමා වෙමින් පවතිනවා. ඊළඟ සතිය තුල ඊළඟ ධර්මයේ ගුණය පිළිබඳව අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද ඔබ මේ ශ්‍රවණය කරපු සන්දිට්ඨික ගුණය පිළිබඳව නැවත නැවත මෙනෙහි කරන්න. ඔබට මෙලවදීම විපාක විඳින්න පුළුවන් ධර්මයක් මුණ ගැහිලා තියෙනවා. එහෙනම් ඔබ කළ යුත්තේ මෙලවදීම එහි විපාකය විඳින්න ධර්මයට තව තව සමීප වෙන්න. ඔබට මේ දේශනාවත් ඒ සඳහාම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ ධර්ම ශ්‍රවණය කළා, පින් සිද්ධ කරගත්තා. මේ රැස් කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය පළමුව දෙවියෝ අනුමෝදන් වේවා. සතුටු වේවා. සතුටට පත්වන දෙවියෝ දිවයිසුරු වඩා වර්ධනය කරගෙන අප සියලු දෙනාටම රැකවරණී ආශිර්වාදය සලසා දෙත්වා. මේ වසංගත තත්ත්වයන් දුරු කරගන්නට දෙවියන්ගේ ආශිර්වාද ශක්තිය සැලසේවා. දෙවියෝ නිවනින් සැනසීම උදා කර ගනිත්වා කියලා සාදු කියමු. ඒ වගේම මිය පරලෝයන්ට යෙදුණු සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඔබ නමින්, අප නමින්, රට නමින්, ජාතිය නමින් මිය පරලෝයන්ට යෙදුන සියලු දෙනාටමත් කොරෝනා වසංගතයෙන් මියගිය සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. සියලු මියගිය ඥාතීන්ට, හිතවතුන්ට මේ පින් හේතු වේවා. ඒ ඇත්තෝද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියමු. අනන්ත වූ තුනුරුවන්ගේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ දේවාශිර්වාදයත් මේ සිදු කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාද බලයත් කරන කොටගෙන ඔබට මෙලව යහපත සැනසෙල්ල උදා වේවා. කායික සුවය ලැබේවා. මානසික සුවය ලැබේවා. චිරජීවනීය සැලසේවා. මෙලව සුවපත් වේවා. පරලොව සුවපත් වේවා. කෙලවර ශාන්ත නිවනින් සැනසීම ලැබේවා. ලැබේවා ලැබේවා කියලා සාදු කියමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අදත් අපි අපගේ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දස මස මා කුසේ දරා බිහි කල මගේ අම්මේ ගතේ රුධිර කිරට පෙරා පෙව්ව මගේ අම්මේ ආදරයේ සදාතනික උල්පත මේ පින්ගෙන කෙලෙස් නිවා සැනසේවා අම්මේ.
අපට මගේ පුතේ කියා ආදරයෙන් කරුණාවෙන් මට ඇමතෝ පියා සිහිකරනවා පපුවේ තියෙන උතුම් ගුණය දයා පින් දෙන්නම් පියාණනේ සැනසේවා කියා දෙලොව හිතසුව වැඩසුව පිණිස අප වෙනුවෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ පූජ්‍ය දෙහිපේ චන්දවිමල ස්වාමීන් වහන්සේට ධර්මය ශ්‍රවණයට එක් වූ සකල ලෝවාසේ ඔබ සැමට මේ කුසල් මහිමය අනුමෝදන් වේවා.